මතුව පැහැදිලිව ඇහෙනවද? ඔව් මට ඇහෙනවා. අද මෙල්බර්න් කීස්බරු ධම්මසක්න විහාරයේ ආශ්‍රිතව පවත්වන සිව්දින භාවනා වැඩසටහනේ 3 වෙනි ප්‍රශ්න උත්තර වාරයට අපි ලැබලා තියෙන්නේ. මේ සඳහා ලැබී ඇති ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් අවසර පතනවා. හොඳයි. අද දිනේ ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න 9ක් ලැබී තිබෙනවා. එයින් මුල් 5 කමඨාන් පිළිසිදු කිරීම සම්බන්ධ ප්‍රශ්න මම ඒ 4 ඉස්සෙල්ලා ගන්නවා. ඒ 5 පළවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා දැනට අවුරුදු 3ක පමණ කාලයක් සතිය පුහුණු කරන අයෙක්මි. පරයන්ක භාවනාව මූලික කමඨහන ආශ්වාස හා ප්‍රාශ්වාසයයි පට්ටල වී ඉඳගත් පරයන්කේ හුස්ම රැලි කිහිපයකට පසු සිතුවිලි වලට සතිය යොමු වෙයි. පහුගිය පරයන්කවල නිතරම ප්‍රපංච වලට අසු වූ නමුත් ඊයේ දිනේ එක් පරයන්කයක් සිතුවිලි වල පැන නැගීම් අඩුවීමක් දක්නට ලැබුණා. සිතුවිලි පැන නැගීමේදී ඒවා වර්ග කර අඳුරාගත් අතර බොහෝ විට ද්වේෂසහගත සහ තණ්හාවට බර හා මාන්නයට හසු වී මමයා වෙන්න යන හැටි නිරීක්ෂණය කළෙමි. හිස්තැනකට යෑමත් සමග සිරුරේ චලන වලට සතිය නැවතත් අවදි වෙයි. මෙසේ විනාඩි 40කට පසු ශරීරයේ යම් යම් ස්ථානවල ඇතිවෙන වේදනාව දෙසට සතිය යොමු විය. එහිදී වේදනාව පටන් ගන්නා සැටි තනින් තන පැතිරෙන දෙසත් වැඩිවන දෙසත් බලා සිටියේදී මාංශ පේශිවල තදවීම ඇටමිදුළු බිදී යෑම වැනි සිදුවීම් වලට සතිය තීව්‍ර විය. මෙයත් සමගම වේදනාවට තියෙන දැඩි අකමැත්ත නිසා ශරීරයේ එහාට මෙහාට ශල්‍ය වෙන දෙස බලා සිටියෙමි. මෙය ද්වේෂයේ බව හඳුනාගන්නේ උදරයේ මාංශ පේශිවලත් තද වී පුපුරා යෑමකට මුහුණ දීමත් සමගය. පෙර අවස්ථාවලදී පරයන්කේ වේදනාව හටගනිද්දී ඇතිවන බය හඳුනන්නේ අත්ද සීතල වීමත් සමගය. පහුගිය අවුරුදු 2 තුලදී වේදනාව සමග ඇතිවෙන ද්වේෂය දැකගත් විට එයට ද්වේෂ කිරීමත් බියට බය වීමට පුරුදු වී සිටි අතර ඉරියව් නිතරම මාරු කරයි. නමුත් ඊයේ දිනේ වේදනාව දෙස වීර්යෙන් බලා සිටීමත් සමග වේදනාව දැනෙන සිතත් එයට පැත්තකින් සිට ද්වේෂ කරන සිතත් දැකීමෙන් ශරීරයේ ඇතිවන චලනයන් කෙරෙහි බලා සිටියෙමි. මාරුවෙන් මාරුවට කැකෑරෙන වේදනාව හා ද්වේෂ සහගත සිත බැලුවෙමි. මෙහිදී එක්වරම වේදනාව ඇක්සෙප්ට් කරන්න යයි සතියෙන් දැකගත් අතර ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන වේදනාව හඬගා කියන දුක සිහිවිය. ඒ සමගම ෂොක් කිහිපයක් ශරීරය හරහා ගමන් කෙරුණි. නැවතත් වේදනාව දිහා මූණට මූණ බලා සිටියදී වේදනාව දෙන පාදය පර්යංකෙන් එළියට විසිවි පාදය කැඩීමක් වැනි වේදනාවක් ගෙන දුන්නේය. නැවත සිරුර අංශක අණුව කෙලින් වී මේ වේදනාව දිහා බලා සිටියේදී ඇස් ඇරුණේය. වේදනාව කොහොම හරි නැති කරනවා යයි ද්වේෂිතවිල්ලක් සමගම ඒද දැනගත් විගස ක්ෂණිකව හිස්තැනට පැමිණියෙමි. කාලය විනාඩි 55ක් ගත වී තිබෙන අතර ඉතිරි විනාඩි 5ද පරයන්කේ ඉවර වෙනකන් සිටියේ වේදනාවත් සමගය. පරයන්කේ අවසානයේ සැහැල්ලුවක් දැනුනේ. සක්මන් භාවනාව කොටසකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ මම. කියගෙන යන්න. සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ වම පා දකුණ. සක්මන පටන්ගෙන පියවර කිහිපයකට පසු සක්මන ඔහේ බලාගෙන යයි. සිතුවිලි ආවිත එය වර්ග කර හඳුනාගත් විගස සක්මන තුලදීම සිතුවිලි සංසිදී ශාන්ත බවක් මුළු සක්මන පුරාවටම දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සතිමත් භවයේ වැරදි ඇතොත් පෙන්වා දෙන්න. සතිමත් බව පුහුණු කිරීමට සුදුසු උපදේශක් පතමි. වාර්තාව අවසానයි. හොඳයි. අතරම කරගෙන යනවා හොඳයි. උත්සාහයක් දරනවා. ඊට අමතරව දැන් වේදනාවත් එක්ක අපි කටයුතු කරද්දී අර මුලදී මේ අපිට ආනාපාන සතියෙන් නැත්තම් පිම්බීම හැකිරීම වගේ කමටහන් වලින් අපේ හිතේ ඇති කරගන්න ඒ ඒකාග්‍රතාවය හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ
අපිට හොඳ සියුම් සතිමත් බවක් නැත්තම් සියුම් ඒකාග්‍රතාවයක් නැත්තම් තාමත් අපිට හම්බ වෙන්නේ අපිට මුණ ගැහෙන්නේ තනි වේදනාවක්. නමුත් හිත හොඳට සියුම් වෙලා සූක්ෂම වෙලා සතිය තීව්‍ර වෙලා සමාධිය තියුණු වෙලා තියෙනවා නම් අර තනි වේදනාව වෙනුවට අපිට වේදනා සමූහයක් දැක ගන්න හම්බ වෙනවා. ඒ නිසා නැවත නැවත ඕක කරගෙන යනකොට ඔය වේදනාව හරහාත් ඒ කුසලතාවය අපේ හිතේ වර්ධනය වෙනවා. ඒ වේදනාවල සියුම් ලක්ෂණ දැනගන්න මේකතර තනි වේදනාවක් නෙමෙයි වේදනා සමූහයක් තියෙනවා කියලා සමහර විට දැනගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ නිසා ඒ පැත්තට එනකොට ඇත්තටම මෙතන සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් කියලාවත් හොයාගන්න අමාරුයි. ඒ වෙලාවට එනකොට නිකම්ම මොකද්දෝ දැනීමක් විතරයි තියෙන්නේ. එතන ඒ දැනීම් එකක් නෙමෙයි වේදනා රාශියක් සමූහයක් තියෙනවා. ඒවා ඉතින් අපි තමයි අපිට තියෙන රුචි අරුචිකම් අනුව මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් කියලා වර්ග කරලා තියෙන්නේ. මෙතන හුදෙක් තියෙන්නේ වේදනාවක් පමණයි කියලා යම් දැනීමක් පමණයි කියලා සමහරවිට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ නිසා කරගෙන යනවා හොඳයි. තව ඉතින් ඔතන වේදනාව පැත්තෙන් යනකොට අපේ හිතේ හොඳ මධ්‍යස්ථ බවක් පවත්වන්න උත්සාහන්ත යුතුයි. නැත්තම් අපි ඒක ගැටෙන්න යනවා නැත්තම් සැප වේදනාවක් නම් ඒකත් එක්ක ඇලෙන්න යනවා. අන්න ඒ වගේ ප්‍රවණතාවයක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ පැත්තට යන්න නොදී හිත බොහොම මධ්‍යස්ථව තියාගෙන ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැතිව මැද්දේ තියාගෙන වේදනාව බලන්න පුළුවන් නම් ඊටාම වටිනවා. දැන් අපි සක්මනක් කරද්දී සක්මනට යන්න දීලා නැත්තම් කයට සක්මන් කරන්න දීලා අපි පැත්තකින් ඉඳන් ඒක දිහා බාහිරින් ඉඳන් ඒක දිහා බලනවා වගේ මෙතෙන්දිත් වේදනාව පැත්තකින් තියලා වේදනාව ඇවිල්ලා අපි තුමු කායික වේදනාවක් නම් ඒක කයේ තියෙන වේදනාවක් කියලා තේරුම් අරගෙන අපි ඒක නිරීක්ෂණය කරන හිත පැත්තකට අරගෙන යම් දුරස්ත භාවයක් සහිතව මේ වැඩේ කරන එක තමයි ඊටාම සාර්ථක. ඒ නිසා දිගට කරගෙන යන්න මේ කියපු උපදේශුත් තව ටිකක් ඔකට එකතු කරගන්න මේ කෙරීගෙන යන විදිය හොඳයි. දෙවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ පැනය පරයන්ක භාවනාව සම්බන්ධවයි. මූලික කමඨහන ලෙස ආනාපාන සතිය වරහන් ඇතුලේ නාසිකාග්‍රයෙන් වැටෙන හුස්ම පුහුණු කරමි. භාවනාව පටන්ගෙන සුළු මොහොතකින් අත් නොදැනී ගොස් හුස්ම රැල්ලද සිවුම් වී නොදැනී යන තත්ත්වයකටපත් වේ. හුස්ම නොදැනී හිස් තැනකට යොමු වන ස්වභාවයක් දකිමි. වරින් වර අපට ශබ්ද වෙනත් සිත්විලි පැමිණියත් මූල කමඨහනේ හිත තබා ගැනීමට හැකිය. මෙම භාවනා වැඩමුළුව අතරතුර වරින් වර ගත හිරගැටෙන ගතියක්ද තිගැස්සෙන ගතියක්ද ඇති වෙන බව දැනුනි. මෙහිදී තිගැස්සෙන හිරගැටෙන මොහොතක් පාසා සිත සමාධිමත් භාවයකට පත්වන අතර එයින් බාධාවක් නොමැත. මෙම අවස්ථාවලදී මූල කමඨහන දෙස බලා සිටිය යුතුද නැත්නම් ඇතිවන කම්පන චංචල දෙස බැලිය යුතුයයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. එසේම භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිකින් නිවන් සුව වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි. අතරම දැන් ඔතෙන්දී කියන්නේ කම්පනයක් දිහා බලන්න අපිට දැනට හැකියාව තියෙනවා නම් බැලුවට වරදක් නැහැ. ඒ කියන්නේ විශ්වාසය අපි ගාව තියෙන්න ඕනේ. ආනාපාන සතිය මුලින් වැඩුවා. ඒ වැඩේම හරහා හිතේ එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව කම්පනයක් දැන් ඔන්න දැනෙනවා. ඉතින් අපට ඕන නම් මේ කම්පනය දිහා බලන්න පුළුවන්. වරදක් නැහැ. මොකද අපේ සතියේ ගත්තාම සතියේට එක අරමුණකම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. විවිධ අරමුණු වල දැනුවත් වෙන්න පුළුවන්. අපි දැන් සක්මනේදී හුරු කරන්නේ මේ වගේ දෙයක්. එක අවස්ථාවකදී වම් පාදයේ ගැන දැනුවත් වෙනවා. ඊළඟ අවස්ථාවේදී දකුණු පාදයේ ගැන දැනුවත් වෙනවා. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම ස්ථානයේ වශයෙන් ගත්තත් වෙනස්. අරමුණ වශයෙන් ගත්තත් වෙනස්. කාලයේ වශයෙන් ගත්තත් වෙනස්. ඉතින් ඔය සෑහෙන වෙනස්කම් රාශියක් තියෙනවා. හැබැයි අඛණ්ඩ සති ධාරාවක් තියෙනවා. ඉතින් ඒ වගේමයි මෙතනත් අපිට ආනාපානයත් එක්ක ඉන්න පුළුවන්. ඒකෙන් යම්කිසි සතියක් සම්පජඤ්ඤයක් ගොඩනැගිලා තියෙනවා. දැන් ඔන්න යම් කම්පන ස්වභාවයක් දැනෙනවා. එතකොට නිතැතිම්ම හිත එතන ගිහිල්ලා නිරීක්ෂණය කරනවා නම් වරදක් නැහැ. එතෙන්දී හිත විසිරෙන්නේ නැතුව තව තවත් හොඳට ඒකාග්‍ර කරගෙන මධ්‍යස්තව ඒ කම්පණය වීම දැක ගන්න පුළුවන් නම් වරදක් නැහැ ඒක කරන්න. අවශ්‍ය නම් විතරක් ආපහු ආනාපානයට යන්න ඒ නිරීක්ෂණය අසාර්ථක වුණොත් ආයෙත් හිත විසිරෙන්න ගත්තොත් වෙන වෙන දේවල් කල්පනා කරන්න ගත්තොත් ඒ කියන්නේ අපිට ඒ මූලික සුදුසුකම් ටික සකස් වෙලා නැහැ. ඒ සඳහා නැවතත් ඉතින් ආනාපානයට යන්න වෙනවා. ඒ නිසා ඔය පැමිණෙන කම්පන ස්වභාවයන් ආශිර්වාදයක් කරගෙන ඒකිනුත් ප්‍රයෝජනයක් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් සක්මනකින් පසුව පර්යංක භාවනාව ආරම්භ කළෙමි. හිඳගත් වහාම සියුම් හුස්ම රැල්ල සහ කයට සතිය හොඳින් පිහිටයි. ස්වල්ප වේලාවකින් හුස්ම රැල්ල ක්‍රමිකව තුනී වී යන අතර පසුව නොදැනෙන සුළුය. ඒ සමගම සිත නිදිගත් ස්වභාවයකට වැටෙන අතර විනාඩි 30කට පමණ කාලයකට පසු බෙල්ල නැමී තිබෙන ස්වභාවයකට හිත පිහිටීමෙන් ඉන් අවදි වේ. වහන්න ඇතුලේ විනාඩි 30ක පමණ කාලයකින් කයට හිත පිහිටා මෙසේ අවදි වීම කාලයක් තිස්සේ අත්විඳිමි. ඉන් අනතුරුව හොඳින් සිත කයේ පිහිටා කම්පන චංචල හා සියුම් දැනීම් නිරීක්ෂණය වේ. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. හොඳයි. අතන මෙතෙන්දී ටිකක් කියන්නේ සමාධිය පැත්තට බර වෙලා තියෙනවා. තීන මිද්දට පැත්තටත් යන්න ඉඩ තියෙනවා. අපි මේ වගේ තැන්වලදී නිරීක්ෂණය තමයි වැඩි කරන්න තියෙන්නේ. කියන්නේ සියුම්ම නිරීක්ෂණය කිරීම, සොයා බැලීම. මේ ධම්ම විචේ පැත්ත තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඒ නිසා වැඩිපුර සක්මන කරන්න. පර්යංකයට වඩා වැඩියෙන් සක්මන කරන්න. සක්මනේදී පුළුවන් තරම් සිහියෙන් ඒ දැනෙන අරමුණ වඩා විමසන්න උත්සාහන්ත වෙන්න. සියුම් ලක්ෂණ බලන්න උත්සාහන්ත වෙන්න. දැන් ඒ සියුම් ලක්ෂණ බලබලා ඉඳද්දී හිත නිකන් හිස් වෙලා ගියොත් ඒකේ කිසි වරදක් නැහැ. මොකද එතනදී හිත නින්දර වැටෙන්න විදිහක්වත්, සැඟවෙන්න විදිහක්වත් නැහැ. හොඳ අවදිමත් බවක් සක්මනේදී පවත්ව ගන්න නිතරම සාමාන්‍යයෙන් පුළුවන් වෙනවා. ඒ නිසා සක්මනේදී අපිට විපස්සනාවක් වැඩිලා ඒකෙන් ඒ අරමුණු ටික අතහැරිලා ඒකෙන් හිත නිදහස් වෙනවා නම් එතනම හොඳ අවදිමත් බවකුත් එක්ක සතිමත් බවකුත් එක්ක ලැබෙන විපස්සනා පැත්තක්, විපස්සනා සමාධි පැත්තක් තමයි තියෙන්නේ. නමුත් අපි ඉඳගෙන ඉන්නකොට හුඟක් වෙලාවට හිත සමාධි පැත්තටයි නැඹුරුවක් තියෙන්නේ. ඉතින් එතෙන්දී අපේ හිත අර වගේ ගිහිල්ලා නිකන් සැඟවි ගන්නවා නම්, නිකන් ඔහෙ නිදාගෙන වගේ අඩ නින්දක වගේ ඉන්නවා නම් ඒක ලොකු ප්‍රයෝජනයක් නැහැ. එතෙන්ට අවදි වෙන්න අපි අවශ්‍යයි. එතෙන්ට යන්න පුළුවන් නම් අවදියක් සහිතව ඒක වටිනවා. දැන් ඉස්සරහදී දැන් අපි සක්මණේන් හොඳ සතිමත් බවක්, අවදිමත් බවක්, තීක්ෂණ බවක් හදාගෙන ඊට පස්සේ ආයෙත් පරයන්කට ගියාම සමහර විට ඔය தത്വයටපත් වේවි. හැබැයි අවදියකින්. හිත ගිහිල්ලා මොකක්වත් ඇසුරු නොකර ඉන්නවා. හැබැයි අවදිමත් බවක් තියෙනවා. මෙතන මෙහෙම ඉන්න බව දන්නවා. තමන් ඒ ගත කරේම තමන්ට වැටහෙනවා. නැතුව නිකන් අන්කොන්ෂස් වෙලා නැහැ. හිත නිකන් විසඤ්ඤ වෙච්ච තත්ත්වයක් නැහැ. අපේ හිත නිකන් සැඟවී ගච්ඡ තත්ත්වයක් නැහැ. හොඳ අවදියෙන් තමයි ඉන්නේ. මෙතන ඉන්න බව දන්නවා. ඔන්න ඔය තත්ත්වය අපි හදා ගන්න ඕනේ. ඉතින් මුලදී එක පාටම එන්නේ නැහැ. මුලදී ටිකක් අපි සමාධියට බර වෙලා ඔය වගේ නිකන් අර බෙල්ල කඩන් වැටලා ඉන්න තත්ත්වයකට එන්න පුළුවන්. හැබැයි ඒක හදා ගන්න ඕනේ අවදිමත් තත්ත්වයක් දක්වා. සතිය තීව්‍ර කරපු අවදිමත් තත්ත්වයක් දක්වා හදලා ගන්න ඕනේ. ඒ නිසා වැඩිපුර සක්මන කරන්න. ඒකෙන් අපිට සතිය ඉස්සරහට ගෙනෙනවා. ධම්මවිචේ පැත්තත් තව ඉස්සරහට හැදිලා එනවා. ඒක සහිතව ඊළඟට අපි පරයන්කට ගියාම ටිකක් ওই தত্ত্বය අඩු වෙලා ඒ වෙනකොට හොඳ අවදි ගතියකින් සිහියකින් ඔය ලබන සමාධි தত্ত্বය අත්දකින්න පුළුවන් වෙයි. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මා හුස්මට හිත අරමුණු කරමින් භාවනාව පටන් ගතිමි. හුස්ම ඉක්මනින් තුනී වේ. එබැවින් ලක්ෂණ එතරම් ප්‍රකට නොවේ. හුස්ම තුනී වූ විට සිහිය වෙනත් කම්පන වේදනා වැනි දේවල් වලට මාරු වේ. සිහිය පැවතීරද අරමුණ වෙනස් වන නිසා එක් අරමුණක් තුළ කිනා බැසීමක් සිදු නොවේ. උපදේශ පතමි. වාර්තාවසන්. ඔව් ඇත්තටම එක් අරමුණක් තුළ කිඳා බැසීම තව ටිකක් කොහම යනකොට විටින් විට වේවි. ඒ කියන්නේ දැන් අපිට සතියේ අඛණ්ඩ බවක් තියෙනවා. දැන් අරමුණ වෙනස් වුණායි කියලා මම කලිනුත් මතක් කළා වගේ සතියේ ප්‍රශ්නයක් වෙලා නැහැ. අරමුණ මාරු වෙලා තියෙනවා. හැබැයි ඒ අරමුණ දැනගැනීමෙන් වාසය කරනවා. දැන් මෙහෙම වාසය කරද්දී සමහර විට ඔන්න අරමුණේ විස්තර පේනවා. හැබැයි සමහර විට පේන්නත් කලින් අරමුණ නැතිලා යනවා. අතුරුදහන් වෙනවා. ඒ නිසා අරමුණේ විස්තර දැකගත්තත් අවසානයේදී යම් අවස්ථාවකදී මේ අරමුණේ විස්තර නොපෙනී යනවා. අරමුණේ විස්තර බොඳ වෙන්න ගන්නවා. අරමුණේ විස්තර වෙනුවට අපිට නිකන් ඒවේ ඉක්මනට ඇවිල්ලා යන ගතියක්. මේවා තියෙන බොහොම අස්තිර ගතියක්, අනිස්තිර ගතියක් තමන්ට වැටහෙන්න ගන්නවා. ඒ නිසා මේක කියන්නේ හරියටම රේඛාවක් ඇඳලා කියන්න අමාරුයි වෙන මේ වෙලාවේදී වෙන්නේ කියලා. අපි මේක හරහා යන්නයි තියෙන්නේ. මුලදී අපි විස්තර බලන්න උත්සාහන්ත වෙනවා.
විස්තර හැකිතාක් උකහා ගන්නවා, තේරුම් ගන්නවා, නිරීක්ෂණය කරනවා. ඒකම කරගෙන යනකොට ඊට පස්සේ මේ විස්තර නිකන් බොඳ වෙලා යන්න පුළුවන්. විස්තර දැන් පේන්නේ දැන් තියෙන්නේ නිකන් බොඳ වෙච්ච ගතියක්. හැබැයි නිකන් ඒක නිකන් සෙල වෙනවා, නලියනවා, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් නිකන් එපා වෙලා, ඒකට කිසි ඇල්මක් නැති වෙලා හිතේ ඒකත් අතහැරලා දාන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු ගමනක යම් පමණක අත්දැකීම් ලැබිලා තියෙනවා. ඉතින් ඔතෙන්දී අපි කම්මැලි නොවි අතහැරලා දාන්න නැතුව දිගට කරගෙන යන එක තමයි තියෙන්නේ. නිසා අරමුණ මාරුණා කියලා ඒක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. යම් වෙලාවකදී අරමුණත් එක්ක හිත හොඳට සම්පාත වෙලා ඉන්නවා නම් වෙහෙසක් නැතුව ඉන්නවා නම් විස්තරත් හොඳට පේනවා නම් එතෙන්දී අරමුණ මාරු නොකර දැන් ඉන්න අරමුණෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න උත්සාහන්ත වෙන්න. හොඳයි. අසෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ තුන්වෙනි දිනේ භාවනා කමඨහන් වාර්තාව සක්මන් භාවනාව මුලදී වාර කීපයක් වම දකුණ ලෙස මෙනෙහි කර සක්මන කරන ලදී. පසුව මෙනෙහි කිරීම නැතුව වාර කීපයක් කළ හැකිය. ඒ අතරතුර සිත පිටතට දුවයි. අතීතයේ හා අනාගත දේ පිළිබඳව. ඔබ වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි පුළුවන් තරම් විතරක අඩු කර ඒවාට උපකාර වන නිමිති අවම කිරීමෙන් භාවනාවේ දියුණුවක් ලැබෙන බවට අත්දැකිය. මේ ආකාරයට දිනපතාම සක්මන් භාවනාව කිරීමෙන් සතිය දියුණු කළ හැකි බව මට වැටහේ. අමතර උපදේශ ඇතනම් දේශනා කරන මෙන් ඉල්ලා සිටිමි. සතිය හොඳට වැඩෙන තෙක් සම්පජඤ්ඤය ගැන අවබෝධයක් හෝ උනන්දුවක් දැක්විය යුතුද? පරයන්ක භාවනාව අපි චුට්ටක් ඕනනම් මේකට පොඩ්ඩක් උත්තර දීලා යමු. ඒ කියන්නේ දැන් සතිය හැදුනාට පස්සේ තමයි සම්පජඤ්ඤය වඩා ගන්න අපිට යම්කිසි පහසුවක් තියෙන්නේ. දැන් ඇත්තටම හිතන්න දැන් අරමුණක් එක්ක හිත සමපාත වෙලා ඉන්නේ නැතුව නැවත අතීතයට අනාගතයට දුවනවා නම් ඒ අරමුණ ගැන විමසන්න බෑ. දැන් අරමුණ ගැන විමසන නම් අරමුණත් එක්කම ඉන්න හිතක්, එයත් එක්කම කාලය ගත කරන්න පුළුවන් හිතක්, එයත් එක්කම සමාධි වෙලා සමපාත වෙලා ඉන්න හිතක් හැදෙන්න ඕන. දැන් හිතන්න අපි අන්වීක්ෂයක් පාවිච්චි කළා මොකක් හරි දෙයක් පරීක්ෂා කරලා බලනවා නම් අපි තුමු ලේ බින්දුවක් පරීක්ෂා කරලා බලනවා නම් දැන් මේ අන්වීක්ෂය තාම හෙලවි නම් තියෙන්නේ. හරියට ફોකස් වෙලා නැත්තම්. ඉතින් එතකොට මේකේ අරගේ විස්තර පේන්නේ නැහනේ. එතකොට අපි මුලින්ම එහෙනම් අන්වීක්ෂය හරියට ફોකස් කරගන්න ඕනේ. අන්වීක්ෂය හරියටම සෙට් කරගන්න ඕනේ. අපිත් එතන හොඳට නිශ්චලව ඉන්න ඕනේ. ඒ ලක්ෂණ ටික හැදෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අපිට පුළුවන් මේ ලේ බින්දුව හරි කුමක් හෝ දෙයක් හොඳට නිරීක්ෂණය කරන්න. හාත්පසින් විමසලා බලන්න. ඒ වගේ තමයි සතිය හදා ගන්නවා කියන එක අර හොඳට ඒ වමනා කරන පසුබිම සකස් කර ගැනීම. යාට දැන් සමාධියක් හැදීම තුළ එයාට පුළුවන් වෙන අරමුණු වල දුවන්නේ නැතුව මේ අරමුණේම වැඩි වෙලාවක් ගත කරන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේක විමසලා බලන්න වැඩි දුරටත්. එතන තමයි ප්‍රඥාවට අපි දොර විවෘත කරන්නේ සම්පජඤ්ඤේ හරහා. විස්තර බැලීම හරහා. හොඳයි. පරයන්ක භාවනාව ඊයේ වාර්තාවට දුන් උපදෙස් අනුව අද පරයන්ක භාවනාවේදී ආලෝක නිමිති ගැන අවධානය යොමු කර ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පිහිටවිය. එය ටික වේලාවක් එක දිගට පැවැත්වීමට හැකිය. සිතුවිලිද නිදිමත ගතියද වරින් වර පැවතුණේ. ආශ්වාසයේ මුල මැද අග නිරීක්ෂණය කිරීමට හැකිය. ප්‍රාශ්වාසය ඉක්මනින් ආරම්භ වී ගෙවි යන බව දැනේ. එහි මුල මැද අග නිරීක්ෂණය කිරීමට අපහසුය. ඉදිරියට සතිය දිනු කර ගැනීමට වරහන් ඇතුලේ ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව හරහා උපදෙස් පදමි. තෙරුවන් සරණයි. ඔව්. ඇත්තටම ඉතින් තාම කියන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හිත රැඳෙන ගතිය මදි. ඒ නිසා තමයි අර ඒක නිරීක්ෂණය කරන්න ටිකක් තාම අපහසුයි. දැනන නිකන් සෑහීමකටපත් වෙන්න මේ හැම ආශ්වාසයක්ම මම කොහොම හරි අල්ල ගන්නවා. හැම ප්‍රශ්වාසයක්ම අල්ල ගන්නවා එකක්වත් මිස් වෙන්න දෙන්නේ නැහැ. කියලා ඒ වගේ පොඩි පැත්තකින් එළඹෙන්න. ඒතකොට නිකන් හරි නිකන් ක්‍රීඩාවක් වගේ හිත හැමතිස්සෙම එකම ආශ්වාසයක්වත් මේ මගහරව ගන්න නැතුව බලන්න උත්සාහන්ත වෙනවා. එකම ප්‍රශ්වාසයක්වත් මගහරව ගන්නේ නැතුව හැම එකක්ම බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට දන්නේම නැහැ ඔන්න හිත එකඟ වෙනවා. හිතට දැන් වෙන වැඩක් කරන්න විදිහක් නැහැ. මොකද මේ පවරපු වැඩක් තියෙනවා. හැමතිස්සෙම මේ ආශ්වාසයක් පැමිණෙනවා. එකක් කියනොත් තව එකක් එනවා. ඒක කියනොත් තව එකක් එනවා. ඒතර හැමතිස්සෙම නිකන් සැදී පැහැදී ඉන්න ඕනේ මේ පැමිණෙන ආශ්වාසය නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ
ඒ කියන්නේ සතිය හැදෙනවා. දැන් ඔන්න සතිය ටිකක් මේ මුහු පුරා යන ගතියක්, පරිණත වෙන ගතියක් එනවා, තහවුරු වෙන ගතියක් එනවා. ඊට පස්සේ පුළුවන් මේකේ මොනවාද තව විස්තර තියෙන්නේ. තව සූක්ෂමව මෙතන බලන්න යමක් තියෙනවා. දැන් අර හිත නිතැතිම්ම දැන් අරමුණේ රැඳෙන ගතිය තියෙන නිසා අතීතේට අනාගතේට දුවන්නේ නැතුව මෙතනම ඉන්න නිසා අපිට දැන් වමනාදී කරගන්න පුළුවන්. විමසලා බලන්න පුළුවන්. ඒකට දැන් හිත ටිකක් මේ සූදානම් වෙලා තියෙනවා. සකස් වෙලා තියෙනවා. ඒ නිසා තාම කරගන්න බැරි වුණයි කියලා හිතේ අමනාපයක් ඇති කරගන්න එපා. දිගට කරගෙන යන්න ඔය කුසලතාවයන් හිමීට තමයි හැදෙන්නේ. ඒක පාටම ඉතින් හැදෙන්නේ නැහැ. අපි බොහොම ඉවසීමෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කාලයක් තිස්සේ සතිය වඩන්න උනන්දු වන්නේමි. මාහට නිතරම දැනෙන්නේ මා තුළ දෙවැන්නේක් සිටින්නාක් නෙමෙයි. ඊතරම්ම සෑම විටම ඇතුළත කතාවක් යන්නේ සමහර විට මාගේ අනුදැනීමකින් තොරසේය. විටක එයට බාධා එකතු වී විතක්ක වන්නේය. මේ වන්නේ ඇයිදයි පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි. දැන් අපි භාවනාවකින් ওই தත්ත්වය තමයි తాවකාලිකව යටපත් කරන්නේ. හිතන්න දැන් අපි සක්මනක් කරනවා. අපිට එතකොට අවධානයට යොමු කරන්න තියෙන්නේ පාදයේ චලනයක්, පාදයේ ස්පර්ශයක්, පාදයේ දැනෙන යම් සංවේදනාවක්. දැන් අපි වැඩි වැඩියෙන් ඒකට අවධානය යොමු කරගෙන යනවා. ඇතුලේ කතාවක් තාම යනවා. හැබැයි විටින් විට අපි පුළුවන් තරම් ඇතුලේ කතාව ඔහෙ තීද්දෙන් මම මේ බාර දීපු වැඩේ කරනවා, තෝරගත්ත අරමුණට අවධානය යොමු කරනවා කියලා එහෙම කරගෙන යනවා නම් අර ඇතුලේ කතාවට අපි යොදන ශක්තිය නැත්නම් අපේ හිතෙන් එයා උකහා ගන්න ශක්තිය අඩු වෙලා වැඩි ශක්තියක් දැන් අපි තෝරගත්ත අරමුණේ සක්මනේ යොදන්න උත්සාහන්ත වෙනවා. හිතන්නේ යම් වෙලාවක ඔක ටික ටික සාර්ථක වෙලා අපේ පැත්තට, ඒ කියන්නේ උවමනා කරන පැත්තට කමටහනට වැඩි බරක් යෙදුනා නම්, වැඩි ශක්තියක් යෙදුනා නම් අර මේ ඇතුලේ කතාව පැත්තට යෙදිච්ච හිතෙන් ගත්ත ශක්තිය අඩු වුණා නම්, දුර්වල වුණා නම් එතකොට ඒක නිකන් පසුබිමට යනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට යනවා. ඒක නිකන් හීන වෙලා යනවා. හිතන්නේ යම් කාලයකදී 100%ක්ම අපේ ශක්තිය යෙදුණා නම් සක්මනට. එතකොට ආයෙ අර ඇතුලේ කතාව කරගන්න දැන් විදිහක් නැහැ. ඇතුලේ කතාව එහෙම සමන වෙලා යනවා. ඒක නිකන් දුර්වල වෙලා නොපෙනී යනවා. දැන් අන්න ඇතුලේ නිශ්ශබ්දයි. නිශ්ශබ්ද මනසකින් දැන් ඔන්න සක්මනේ නියැලෙනවා. ඉතින් ඒ වගේමයි ආනාපාන සතියේදීත් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් බලන ASCII ඉතින් තාමත් හිත කියවන්න දඟලනවා. විටින් විට කියවනවා. අතීතයට යනවා අනාගතයට යනවා. හැබැයි අපිත් විටින් විට ආශ්වාසය තියෙනවා ප්‍රශ්වාසය තියෙනවා. මේක ශක්තිමත් වෙලා එන්න වැඩි වාර ගානක් ඔන්න ආශ්වාසය ප්‍රශ්වාසය තියෙනවා. කතා කර කර ඉන්න එකට තියෙන හැකියාව අඩු වෙලා, ඒකට දෙන අවස්ථාව අඩු වෙලා මේක හීන වෙන්න ගන්නවා. ඉතින් මේකේ යම් සාර්ථක වෙච්ච මට්ටමකදී ඔන්න අපි ආශ්වාසයේ මුල බලනවා, මැද බලනවා, අග බලනවා. ඔය වගේ මට්ටමකට එනකොට ඇතුලේ කතාව සෑහෙන දුරට අඩු වෙලා ඇතුළත සෑහෙන නිශ්ශබ්ද බවක්, ශාන්ත බවක් මතුවලා තියෙනවා. ඒ නිසා භාවනාව හරහා තමයි ඇතරම මේක මුලින් අපි తాවකාලිකව අත්දැකගන්නේ. සමාධියක් හැදෙනකොට, භාවනාව තුලින් සතියක් දියුණු වෙනකොට ඇතුලේ කතාව සමන වෙලා නිශ්ශබ්ද මනසක අත්දැකීමක් ලබන්න අපිට හම්බ වෙනවා. පස්සේ ඉතින් විපස්සනාවට ආවට පස්සේ තමයි ඔක්කොම ඉතින් තේරුම් අරගෙන අපි කරන මෝඩකම් ටික තේරුම් අරගෙන ඒවට රුකුල් දෙන ගති නවත්තලා පුළුවන් තරම් හිත ආරක්ෂා කර කර මේ ප්‍රපංච කිරීම අඩු කරන්න වෙන්නේ. ඉතින් ඒක කාලයක් යනකොට තමයි සිද්ධ වෙන්නේ. මුලදී අර වගේ භාවනාව හරහාම ආනාපානය පිම්බීම හැකිලිම නැත්තම් සක්මන හරහාම බලන්න ඕන ඔය ඒ ඇතුළත නිශ්ශබ්දතාවයේ తాවකාලිකව අත්දකින්න. එතකොට තමන්ට තේරෙනවා මෙහෙම කරගන්න පුළුවන්. හැකි සංඥාවක් පහළ වෙනවා. ඊට පස්සේ විපස්සනාව පස්සේ දිගට වඩ아가ගෙන යනකොට තමන්ටම තේරෙන්න ගන්නවා මේ තමන් අවිද්‍යාව මූලික කරගෙන කරන සකස් කිරීම. සිතීම, කල්පනා කිරීම, මේ ගෙත්තම් කිරීම, වටවලල්ලේ යෑම, නැවත නැවත කල්පනා කිරීම. මේ වගේ ඉතින් අපේ අර හිතේ තියෙන විවිධ ඇබ්බැහි පොඩ තේරෙන්න ගන්නවා. ඒක තේරුම් ගනිමින් අපිවම සකස් කර ගනිමින් අපිවම නිවැරදි කර ගනිමින් ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒ නිසා ඔක උනා කියලා කලබල වෙන්න එපා. අපි හැමෝම ඔතන තමයි හිටියේ. කවුරුත් පටන් ගන්නෙත් ඔය වගේ තත්වයකින්. පස්සේ හැබැයි තම තමාව නිවැරදි කරගන්න තමයි තියෙන්නේ. හොඳයි. අත්වෙනි ප්‍රශ්නය තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ මම සමථ විදර්ශනා භාවනාවට ආධුනිකයෙක්නි. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර ඇත්තෙමි. තරමක් දුරට සිත එකඟ කරගත හැකිය. ආනාපාන සතියට හිත එකඟ කර ගැනීමට ඉතා අපහසුයි. මට සමථ භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් ලබා දෙන්නේ නම් ප්‍රඥා පූර්ණ නෙවෙයි.
සිත එකඟ වන විට නිදිමත පැමිණීම ප්‍රධාන ගැටලුවයි. තේරුවන් සරණයි. ඒක ඉතින් සාමාන්‍යයෙන් වෙනවා. මොකද ඒ කියන්නේ අපේ හිත එකඟ වෙනවා කියන්නේ හිත ඇවිස්සෙන ගතිය අඩු වෙනවා. දැන් අපි හිත අවුස්සලා තමයි අවදීන් තියන්නේ. මුල් කාලේදී අපි සාමාන්‍යයෙන් කටයුතු කරද්දී හිත පුළුවන් තරම් අවුස්සන එක නැත්තම් උසි ගන්නවන එක උත්තේජනය කරන එක තමයි අපි කරන්නේ. රූප බල චිත්‍රපටි බල ත්‍රාසජනක චිත්‍රපටි බල නැත්තම් හිත අවුස්සන චිත්‍රපටි බල ඉතින් මේක අවදීන් තියාගන්න. නැත්තම් කාට හරි වෛර කර මේ කේන්ති ගනිමින් මතක් කර ඉතින් හිත අවදීන් තියාගන්න. එහෙම නැත්තම් මොනවා හරි සැක පහල කරගෙන කල්පනා කර හිත අවදීන් තියෙනවා. නැත්තම් හිතම එහෙ මෙහෙ දුව අවදීන් ඉන්නවා. නැත්තම් අතීතයේ වෙච්ච දෙයක් ගැන පසුතැවෙමින් ශෝක කරමින් අවදීන් ඉන්නවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් ඕක නැතුව ඉන්නකොට හරි කම්මැලි. ඔන්න ඉතින් හිත නින්දට වැටෙනවා. දැන් අපි භාවනාවක් කරන්න ගියාම ඒ දෙන අරමුණ හරිම කම්මැලි අරමුණක්. හරිම ඒකාකාරී අරමුණක්. එතන ඔය වගේ එකක්වත් නැහැ. හිත අවුස්සන ගතියක් ඇත්තෙත් නැහැ. හිත බඳලා තියාගන්න ගතියක් ඇත්තෙත් නැහැ. ත්‍රාසජනක දෙයක් ඇත්තෙත් නැහැ. හිතට ද්වේෂයක් ඇති වෙන දෙයක් ඇත්තෙත් නැහැ. සැකයක් ඇත්තෙත් නැහැ. විසිරවන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ අරමුණ අපේ හිත දකින්නේ හරිම කම්මැලි ඒකාකාරී අරමුණක් කියලා. ඉතින් පොඩ්ඩක් හරි හිත එකඟ වෙනකොට එයා නින්දට වැටෙනවා. මොකද එයාට කරන්න දෙයක් නැහැ. අර වගේ අර උසි ගැන්වෙච්ච ගතියක්, ඇවිදිච්ච ගතියක්, දැවෙන ගතියක්, විසිරුවන ගතියක් දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ එක්තරා අන්දමකින් නිවන ගතියක්, ශාන්ත කරන ගතියක්, තැම්පත් කරන ගතියක්. ඉතින් එතකොට එයාට හරි කම්මැලි, කරන්න දෙයක් නැහැ. එයා නින්දට වැටෙනවා. ඉතින් ඕක හදලා ඕනේ ගන්න. ඉතින් ඕකේ ඔහොමේ කියලා අත්හැරලා දාන්න නෙමෙයි තියෙන්නේ. නැවත වැඩේ කරගෙන යන්න. එතකොට හිත පොඩ තමයි හැදෙන්නේ. අර තිබිච්ච ගොරහැඩි රළු මට්ටමේ මේ ත්‍රාසය හොයන හිත දැන් ඒවා පොඩ අතහැර ශාන්ත වීම. රළු අරමුණු වෙනුවට සියුම් අරමුණු සමග සිටීම. ඒ පැත්ත තමයි දියුණු වෙන්නේ. හිතන්න කවුරු හරි ඉන්නවා සංගීතයට කැමති හැබැයි බොහොම ගොරහැඩි සංගීතයට. හරිම ഘോഷාකාරී සංගීතයකින් තමයි එයා කැමැත්ත තියෙන්නේ. හැබැයි එයාට පුළුවන් අවශ්‍ය නම් ඒ ഘോഷාකාරී සංගීතය වෙනුවට ටිකක් මධ්‍යස්ථ සංගීතයකට දැන් එන්න. ඊට පස්සේ ඒකත් කාලයක් කරද්දී මේ මධ්‍යස්ථ භවකින් එපිටට ගිහිල්ලා තව සූක්ෂම භවකට එන්න. බොහොම සියුම් සංගීතයක්. බොහොම ශාන්ත සංගීතයක්. හිත නිවන සංගීතයක්. මට්ටමට එන්න. අර වගේ ගොරහැඩිස් ഘോഷාකාරී එකක් නෙමෙයි දැන් තියෙන බොහොම ශාන්ත මට්ටමක්. එතෙන්දිත් අවදියෙන් ඉන්න. නිදාගන්න බෑ. දැන් හිතේ සංවේදී බව වැඩි වෙලා මේ බොහොම ශාන්ත සියුම් සංගීතයේදීත් හිත ඉන්න ඕනේ අවදියෙන්. ඒ වගේමයි අපි මෙතෙන්දිත් භාවනාවේදීත් මුලදී ඉතින් අර ඒ සරල අරමුණකට ශාන්ත අරමුණ හිත දාපු ගමන් හිත නින්දට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. මේ නැවත කරන්න තමයි අවදි ගතිය හදලා ගන්න වෙන්නේ. මේ බඳු සියුම් අරමුණකදීත් ශාන්ත අරමුණකදීත් කොහොමද අවදියෙන් ඉන්නේ? ඒ නිසා එකක් උපක්‍රමයක් වශයෙන් ටිකක් වැඩිපුර සක්මන කරන්න. සක්මනේදී ඔය ගතිය ටිකක් අඩුයි. ඊට පස්සේ පරයන්කයට එනකොටත් ටිකක් උණු වතුර ටිකක් එහෙම මේ බීලා නැත්තම් තේ ටිකක් එහෙම බීලා ටිකක් හිත ක්‍රියාශීලී කරගෙන එන්න. ඊළඟට භවනා කරන තැනත් අඳුරු තැනක් නොවෙන්න ඕනේ. ටිකක් හොඳට එලි පහළිය තියෙන තැනක් නම් ඒක වඩා සුදුසුයි. ඕනනම් එළියට ගිහිල්ලා භවනා කරන්නත් පුළුවන්. ශාලාවේ ඇතුළෙම නෙමෙයි. ඒ වගේ යම් උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන්. හොඳයි. අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමත භාවනාවක යෙදෙන විට විට එදිනදා ජීවිතයට සම්බන්ධ සිතිවිලි වලට සිත නැංවීම වළක්වා ගන්නේ කෙසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක තමයි දැන් කලින් එක්කනත් සමතය ගැන අහලා තේුණා. දැන් අපිට මුලදී සමතේ විපස්සනාය කියලා ලොකු වෙනසක් හඳුනා ගන්න බෑ. අපි සමතේ වගේ තමයි ඉතින් මුලදී කරන්නේ. ආශ්වාසයට හිත නංවන්න හදනවා. ප්‍රශ්වාසයට හිත නංවන්න හදනවා. නැත්තම් වම් පාදයට හිත නංවන්න හදනවා. දකුණු පාදයට හිත නංවන්න හදනවා. ඉතින් මෙතන තාම හිත ටිකක් එකලසක් කරන්න, ඒකාග්‍ර කරන්න තමයි අපේ ප්‍රයත්නේ. ඉතින් එතකොට සමතයක් තමයි සිද්ධ වෙන්නේ. පස්සේ ඕක සාර්ථක වුණාට පස්සේ තමයි ඉතින් විපස්සනාවකට හිත ටික හුරු වෙන්නේ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම සමතය කරන්න ඕනේ කියලා එහෙම මේ දැඩිව ගන්න එපා. ඒ වෙනුවට මම සතිය දිනු කරන්න ඕනා කියලා ගන්න. එතකොට අපි මේ ඉන්ද්‍රිය ධර්මයන් වෙත තමයි අවධානය යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිතේ දිනු කරගatiya යුතු අපිට ප්‍රයෝජනවත්
ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඉතින් එතකොට අපි මේ කරන ප්‍රයත්නයේදී විශේෂයෙන්ම සතිය, සමාධිය, ප්‍රඥාව කියන ගුණධර්ම ටික වැඩිලා එනවා. ඊට වීරිය නිරන්තරයෙන් පවත්වන්න ඕනේ. හිත බෑ කියනවා ආයෙත් වැඩේ කරනවා. ආයෙත් හිත වැටෙනවා. දැන් නම් කරන්න බෑ කියනවා නැගිටින්න ඕනේ කියනවා. හැබැයි ඒත් එහෙම එයාට කරන්න නොදී අපි ටිකක් වීරියෙන් තව ටිකක් අල්ලගෙන යනවා. ඊළාට කොච්චර ප්‍රතිඵල නොලැබුණත්, කොයිතරම් අමාරු වුණත් ශ්‍රද්ධාවෙන් මේක කරගෙන යනවා. අනිවාර්යෙන් මේකේ ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යෙන් මේක භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා ඒ විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් වැඩේ කරගෙන යනවා. ඒ නිසා මේ ගුණධර්ම වඩන්න මූලිකත්වය දෙන්න. මම අනිවාර්යෙන් සමතේ කරන්න ඕනේ කියලා විපස්සනාව කරන්න ඕනේ කියලා යනවා වෙනුවට සතිය දිනු කරනවා කියන එකෙන් කරගෙන යන්න තමන්ට දැනෙනවා. කාලයක් යනකොට ඉස්සලට වඩා හිත සිහියෙන් ඉන්නවා. අතීතයේ ගිහිල්ලා කල්පනා කර ඉන්නේ නැහැ. අනාගතයේ ගිහිල්ලා සිහිනමවමව ඉන්නේ නැහැ. දැන් ටිකක් මාත් එක්ක හිත ඉන්නවා. කයත් එක්ක හිත ඉන්නවා. කය කරන ක්‍රියාවත් එක්ක හිත ඉන්නවා කියලා අන්න තමන්ට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ සෑහෙන දුරකට සතිය දිනු වෙගෙන එනවා. ඒ නිසා ඒ පැත්තෙන් තමන්ව මෙෂර් කරන්න. තමන්ව මනින්න දැන් මේ හිත ඇතුලේ යම් ගුණයක් වැඩෙනවා. සතිමත් බව නැමැති කුසලතාවයක් මේ හිතේ වැඩෙනවා. කියලා තමන්ටම තේරෙනවා. එතකොට ඉතින් අපිට ගැඹුරකට යන්න අවස්ථාව සැලසෙනවා. හොඳයි. අවසාන ප්‍රශ්නය සමස්තක ධර්මකාරණයක් සම්බන්ධවයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, පංච උපාදානස්කන්ධය පුදු ක්‍රියාවලියක් පමණක් නම් මම මගේ කියා දෙයක් නැත්නම් සත්වේකුට කර්මඵල රැස් වෙන්නේ කෙසේද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි කියලා සම්මත. ඔව් ඉතින් ඒක අපි නිකන් સિદ્ધාන්තයක් වශයෙන් දැනගෙන හිටියට ඕක අපිට මේ අපේ ඇතුලේ මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. අපි સિદ્ધාන්තයක් වශයෙන් දන්නවා. පොතෙන් පතෙන් දන්නවා. බණට අහලා තියෙනවා. දැන් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් විතරයි. මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා ඉතින් අපි අහලා තියෙනවා. නමුත් අපි යම් ක්‍රියාවක් කරද්දී අපිට ඒ අවබෝධය මත පිහිටලා කටයුතු කරන්න බෑ. අපි අවිද්‍යාවෙන් කෙනෙක් වෙලා තමයි කටයුතු කරන්නේ. අපි පොතෙන් අහලා තිබුණාට අපේ හිත ඒ අනුව හැසිරෙන්නේ නැහැ. අපි කාට හරි බනිනකොට එයාගෙන අප්‍රසාදයක් පළ කරනකොට එතන පුජ්‍යල භාවයක් අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එයා මට බැන්නා. එයා මට අඩත්තේට්ටම් කරා. එයා මට අවැඩක් කළා. ඉතින් එතන පුජ්‍යල භාවයක අපි කටයුතු කරන්නේ. සනිකර සක්කාය දිට්ඨියක කටයුතු කරන්නේ. එතකොට මට මමෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, අවිද්‍යාවක් තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා අපි સિદ્ધාන්ත දැනගත්ත පමණින් කර්ම රැස්වීම නතර වෙන්නේ නැහැ. හැබැයි යම්සි කෙනෙක් සතිපට්ඨානයේ ගැඹුරකට යනකොට එයා ඉගෙන ගන්නවා වෙන පැත්තක්. එයා මේ කුසල අකුසල දෙකම බලන්නේ ඒවැයේ සංකත ස්වභාවය වශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනා කොටසදී එහෙම සඳහන් කරනවා. දැන් සරාගං චිත්තං පජානාති. විතරාගං චිත්තං පජානාති. දැන් මේ සරාග හිතක්, රාග බරිත සිතක්, රාග බරිත සිතක් වශයෙන් දකිනවා. ඊළඟට රාගයෙන් තොර හිතක් වශයෙන් දකිනවා. ඊළඟට ද්වේෂ සහගත හිතක් වශයෙන් දකිනවා. මෛත්‍රී සහගත හිතක් වශයෙන් දකිනවා. දැන් එතකොට මේ බලන්නේ මේවැය තියෙන සංකත ලක්ෂණය. අතෝ මේක කුසලයක්ය මේක අකුසලයක්ය. ඒ පැත්තක් නෙමෙයි මේවැය තියෙන මේ වෙනම විනිවිද යන බැල්මක් තමයි දැන් මෙතෙන්දී යොදන්නේ. ඉතින් එතකොට යෝගාවචරයා මේවා ගැන අවිද්‍යාවකින් සංස්කරණ කර යනව වෙනුවට සංස්කරණ සමතය කරන්න යා උත්සාහන්ත වෙනවා. හිතේ කරන සංස්කරණ අඩු කරන්න උත්සාහන්ත වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් හදන හැදිල්ල අඩු කරන්න උත්සාහන්ත වෙනවා. චේතනා අඩු කරන්න උත්සාහන්ත වෙනවා. අන්න එතෙන්ද යන්න චේතනාව වලට සෑහෙන පහරක් වදිනවා. චේතනා පහල කරගන්න නැතුව ඉන්න ප්‍රතිපදාවකට යාව තීරණ වෙනවා. ඉතින් එතකොට කියන්න පුළුවන් අන්න කර්ම රැස් නොකරන ප්‍රතිපදාවක් යාට සම්මුඛ වෙනවා කියලා. ඒ නිසා අපි સિદ્ધාන්ත වශයෙන් දැනගෙන මෙතන කෙනෙක් නැහැ පුජ්‍යලයක් නැහැ කිව්ව පමණින් කර්ම රැස්වීම නතර වෙන්නේ නැහැ. හොඳයි. මෙල්බර්න් වල ලිඛිත ප්‍රශ්න එක තමයි ස්වාමීන් වහන්සේ අපිට පර්ල් වල යෝගාවචරණ දෙන්න පුළුවන්. හොඳයි. ඇහෙන්නේ නැහනේ අපිට. මේ තාම ඇහෙන්නේ නැහැ ඔය පැත්ත මම හිතන්නේ මයික් එක මියුට් කළා. ඔව් දැන් ඇහෙනවා. අපි දෙවරක් සාදුකාරකට ස්වාමීන් වහන්සේ වන්දනා කරමු.
සාදු. ස්වාමීන් වහන්සේ අද දින නුවරින් ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ඇසීමට අවසරයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී හුස්ම දැනෙන අතර සිතුවිලිද ගලා එයි. ටික වේලාවකින් සිතුවිලි නතර විය. හුස්මට සිත යොමු කෙරුවෙමි. හුස්ම ගන්නා බව පමණක් දැනුන අතර ස්පර්ශ වන තැනක් නොදැනේ. විටක හුස්ම ගන්න පිට වෙන බවද නොදැනුනි. ඒ හුස්මටම හිත යොමු කෙරුවෙමි. මේ විදිහට ඉන්න විට කයේ තද ගතියක් බර ගතියක් ඇති විය. උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරුවා සරණයි. ඔව් දෙකට කරගෙන යන්න. තව ඔය හැකියාව වර්ධනය කරන්නයි තියෙන්නේ. අපි දැන් හුස්ම ගන්නකොට ඒ බව දැනගන්නවා. හුස්ම හෙලනකොට ඒ බව දැනගන්නවා. ඉතින් ඕක තව දිගට කරන්න හුස්මේ හිත ඉන්න ගන්නවා. හුස්මේ හිත ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිත එකඟ වෙලා තියෙනකොට සමාහයට හුස්ම විතරක් නෙමෙයි අනිකුත් කායික දැනීම් Tamanට තේරෙන්න ගන්නවා. එතකොට සමාහර විට Taman තුල ඒ කුසලතාවයේ වැඩිලා තියෙනවා නම් පුහුණුව දියුණු වෙලා තියෙනවා නම් ඒ අරමුණුත් බලන්න පුළුවන්. ඒ නිසා දිගට කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය. පූජ්‍ය ස්වාමීන් වහන්සේ අජ්ජත් බහිද්ද වශයෙන් විපස්සනාව දියුණු කරන සැටි පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා. ඔව් ඇත්තටම ඔතෙන්දී අපි මුලින් කරන්නේ අජ්ජත තමයි. ඒ කියන්නේ හිතන්න දැන් අපි ධාතු මනසිකාරයක් වඩනවා. ඉතින් එතකොට ධාතු ලක්ෂණ අපේ කය අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා. ඇවිදිනකොට ඒක බලනවා ධාතු ලක්ෂණ හඳුනා ගන්න. ඉඳගෙන ඉන්නකොට ධාතු ලක්ෂණ හඳුනා ගන්න බලනවා. හිටගෙන ඉන්නකොට ධාතු ලක්ෂණ හඳුනා ගන්න බලනවා. ඊළඟට සැතපීලා ඉන්නකොට ධාතු ලක්ෂණ හඳුනා ගන්න බලනවා. එතකොට මේ මුළු කයම ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා යෝගාවචරයට ටික ටික ඒත්තු ගන්නවා. ඒක මේ දවසින් දෙකෙන් වෙන එකක් නෙමෙයි. අපි කාලයක් මේක වඩනකොට ටික ටික ඒ හිත තේරුම් ගන්නවා මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් නැහැ. මෙතන තියෙන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක්, ධාතු සමූහයක්. ධාතුන්ගේ මේ ක්‍රියාකාරීත්වයක්, පෙළ ගැසීමක් කියලා එයා තේරුම් ගන්නවා. දැන් එතකොට දැන් මේ තාක් එයා අධ්‍යයනය කරේ මේ තමන්ගේ කියා ගන්න ශරීරය. හැබැයි යාට ටික ටික මේ කරගෙන යනකොට ඉබේටම හිතම ප්‍රශ්න කරાવી. ඉතින් මෙතන තියෙන්නේ මේක නම් මේ එළිය තියෙන්නේ මේකම නේද? මං අහවලා කියලා හිතාගෙන ඉන්න මේ කෙනාගේ එතන තියෙන්නේ මේ ධාතු ක්‍රියාකාරීත්වයක්ම නේ. නැත්තම් මේ ගහක් කොලක් කියලා ඉන්න මේ ස්වභාවය. එතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක්ම නේ. නැත්තම් මේ මේසයක් පුටුවක් කියලා මම මේ නම් ගම් දීලා තිබුණාට මෙතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක්ම නේ. මේ මුළු අවට භෞතික ලෝකයේම මුළු විශ්වයේම උදේ ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා අන්න අපේ හිතේම ඒ ඇතුළත දියුණු කරගත්ත ප්‍රඥාව පිටතට යොමු කිරීමේ ණය විපස්සනාවක් එමත් නැත්නම් අන්වේ ඥානයක් අපි කියන්නේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් කියලා. ඉතින් ඒ බඳු හැකියාවක් අපි තුලම වැඩෙනවා. ඉතින් ඒකට හොඳට ඇතුළත බලන එක තමයි මුලින් අපි කරන්න තියෙන්නේ. පස්සේ පුළුවන් ඒ ඇතුළත ප්‍රඥාව වැඩිලා ඒක බාහිරටත් යොමු කරන්න. ඒ නිසා දහමේ ඉගැන්වෙනවා උදාහරණයක් වශයෙන් මහා රාහුලෝවාද සූත්‍රයේදී එහෙම අජ්ජත්තේවකෝ පන පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු රේවේසා. දැන් මේ යම්තාක් අභ්‍යන්තර වූ පටවි ධාතුවක් තියෙනවද බාහිර වූ පටවි ධාතුවක් තියෙනවද මේ දෙකම පටවි ධාතුවමයි. දැන් මේකේ වෙනසක් නැහැ. අපි තමයි මේ ඉරියන්දලා මේක ඇතුළ මේක පිටත කියලා වෙන් කරගෙන කොටු කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම එකක් ධාතුන්ගේ නැහැ. කයේ තියෙන්නේත් මේ පටවි බාහිර තියෙන්නේත් පටවි. ඉතින් ඔය විදිහට අපිට මේ කායානුපස්සනාවේදී ධාතු මනසිකාරයේදී මේ අජ්ජත් බහිද්දා තේරුම් ගන්න පුළුවන්. අන්තිමට ඉතින් මේ දෙකේ වෙනස නැති වෙලා යනවා. ඊට පස්සේ අපි තුමු වේදනානුපස්සනාව කරන්න ගියත් එයා හොඳට වේදනාවන් තේරුම් ගන්න ඊට පස්සේ එයාට තේරෙනවා මේ ඇතුළ කියන්නේ තනිකරම මේ වේදනාවල ක්‍රියාකාරීත්වයක්. හැමතිස්සෙම යමක් වේදනාවක් සිද්ධ වෙනවා. ඒ වේදනාව ඇතිලා නැතිලා යනවා. ඉතින් බාහිර අපි යම් සජීවී වස්තුවක් තියෙනවා නම් ඒ සජීවී සත්‍යය තුළ සත්‍යය කියන අපේ ස්වභාවය තුළ අනිවාර්යයෙන් මේ බඳු වේදනා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කියලා අන්න ඒකත් වැටහෙන්න ගන්නවා. හිත දිහා බලද්දිත් ඔන්න මේ හිතේ ස්වභාවය තේරෙනවා නම් බාහිරක තියෙන හිතක් කියලා අපි සලකන තවත් කෙනෙක්ගේ හිතක් එතනත් සිද්ධ වෙන්නේ මේ බඳුම ක්‍රියාකාරීත්වයක් කියලා වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අජ්ජත් බහිද්දා කියන එක ඇතුළත දේ හොඳට නිරීක්ෂණය කළා ඇතුළින් ගොඩනගාගත්ත දියුණු කරගත්ත ප්‍රඥාව හරහා තමයි බාහිර පැත්ත බලන්න තියෙන්නේ. ඉතින් මේක ඉතින් තවත් අර්ථකථනයක් එනවා. කියන්නේ අපේ සිහියට හසු වෙන ධර්මය ඒ ෆිනෝමිනා එක ඒක
අජ්ජත් වශයෙන් සලකන්න පුළුවන්. ඒ සතියට ඒකාග්‍රතාවට හසු නොවන ඉතිරි මුළු ප්‍රදේශෙම බාහිර වශයෙන් සලකන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් ඇත්ත ඉතින්. කියන්නේ අපි සතිමත් වෙන අරමුණ විතරයි අපිට මේ වෙලාවේදී ලක් වෙන්නේ අපේ අවධානය ලක් වෙලා තියෙන්නේ. ඒතර ඒක තමයි ආධ්‍යාත්මික වෙන්නේ. ඇතුළත වෙන්නේ. ඉතිරි සියල්ල බාහිර කියලා සලකන්න පුළුවන්. නමුත් අර ගැඹුරු ප්‍රඥාවක් පැත්තෙන් බලද්දී එතනදී කියන්න තියෙන්නේ අර ඇතුළතින් ගොඩනගාගත්ත දිනු කරගත්ත ප්‍රඥාව පාවිච්චි කළා තමයි අපිට බාහිර දැනගන්න හම්බ වෙන්නේ. හොඳයි. එමයි ස්වාමීන් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නය. ගරු පින්වත් ස්වාමීන් වහන්සේ. යෝනිසෝ මනසිකාරය යනු අසුන් ධර්ම දේශනාවල අඩංගු කරුණු මෙනෙහි කිරීමද නැතහොත් සිතට එන දේව සිතට එන කුසල හෝ අකුසල සිතිවිලි රාග ද්වේෂ මෝහ වශයෙන් වෙන්කොට ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර පතන බෝධියකින් අමාමහ නිවන් සුව ලැබේවා. ඔව් ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියවහම ඉතින් ඕක ප්‍රඥාවට අදාළ කාරණයක්. ඉතින් අපිට ප්‍රඥාවේ විවිධ පැති තේරුම් ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාරයේදී හැබැයි වැඩිපුර අවධානයක් යොමු කරනවා මුල බලන ගතියකට. හේතු දකින්න පැත්තකට නිකාං හිත මතු පිට රැඳෙන්නේ නැතිව හිතේ තියෙන්න ඕනේ යම්කිසි සුසලතාවයක් විනිවිද යන්න. නිකාං එහෙම මතු පිට ලස්සන දැකලා මතු පිට හැඩේ දැකලා මතු පිට පාර දැකලා රැවටෙනවා වෙනුවට පුළුවන් ද මේක ගැඹුරක් දකින්න. පුළුවන් ද මේක විනිවිද දකින්න. පුළුවන් ද මේක ඇති වෙන්න හේතු වෙච්ච හේතු සාධක බලන්න. එතකොට යෝනිසෝ මනසිකාරය අපි එක පැත්තකින් හිතට ප්‍රායෝගිකව දියුණු කරලා ගන්න වෙනවා. ඒක තමයි උදාහරණයක් වශයෙන් අපි දැන් ආනාපාන සතියක් වගේ වඩනකොට මුලින් අපිට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. අපි නිකන් ආශ්වාසය ප්‍රශ්වාසය බල ඉන්නවා. පස්සේ ඒ නම් මොකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. දැන් හොඳට අවධානයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය බලනවා. දැන් බොහොම නිශ්ශබ්ද හිතකින්. හැබැයි පස්සේ මේකේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න උගන්වනවා. ප්‍රශ්වාසයේත් මුල බලන්න, මැද බලන්න උගන්වනවා. දැන් එතකොට මේක තවදුරටත් මේක ආශ්වාසය ප්‍රශ්වාසය කියන මේ සම්මුති මට්ටමේම නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට මේ මුල ස්වභාවය බලනවා. යම් කිසි සංසිද්ධියක් තියෙනවා. ඒ සංසිද්ධිය පටන් ගන්න ආකාරය බලනවා. ඒ සංසිද්ධිය දැනට පවතින ආකාරයේ මැද හරිය බලනවා. ඊපස්සේ සංසිද්ධිය දුරු වී යන ආකාරය බලනවා. ඉතින් එතකොට අපි මේ සංසිද්ධිය ටිකක් හාත්පසින් බලන්න, ගැඹුරින් බලන්න, හැම පැත්තෙම බලන්න ටික ටික ඉගෙන ගන්නවා. ඊළඟට අපි හිතමු මේකේ උණුසුම්ද මේක සිසිල්ද කියලා බලනවා, මේක දිගද කෙටිද කියලා බලනවා, ස්පර්ශ වෙන්නේ කොහෙද කියලා බලනවා. මේක තනියෙන්ද තියෙන්නේ නැත්නම් කොටස් ගොඩක එකතුවක්ද සමූහයක්ද කියලා බලනවා. එතකොට අර යම් හෝ සංසිද්ධියක් දිහා ටිකක් ගැඹුරින් බලන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි හිතමු ඕක තව ටිකක් එහාට යනකොට සමහර විට මේ දැනීම පහළ වෙන්න කලින් යම් ස්පර්ශයක් සිද්ධ වෙනවා කියලා ඒ හේතු බලන්න. ඉදප්පච්චේතාවයක් කියන ඒ අපි හිතමු පටිසමුප්පන්න භාවය තේරුම් ගන්න. ඒ වගේ ගැඹුරකට යනවා. ඉතින් අන්න ඒ වගේ භාවනාව හරහා යෝනිසෝ මනසිකාරයක් අපි වඩනකොට ඒ අත්දැකීමක් පාදක කරගෙනම තමයි යන්න තියෙන්නේ. අත්දැකීමේම විග්‍රහ කිරීමක්. අත්දැකීමම තව ටිකක් විමසා බැලීමක්. ඊට පස්සේ ඒ තුලින්ම හේතුඵල ධමයක් අවබෝධ කර ගැනීමක්. ඒ වගේ පැත්තක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ මිසක් අපි භාවනා කරද්දී කල්පනා කරන්න ගියොත්, භාවනා කරද්දී පොතේ තිබිච්ච දේවල් කල්පනා කරන්න ගියොත් ඒක යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ නැහැ කිසිසේත්ම. එතෙන්දී ඇත්තටම යෝනිසෝ මනසිකාරයට බාධා වීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද දැන් භාවනාමය ඥානයක් අපි දැන් දිනු කරන්න යන්නේ. ඒ බඳු භාවනාමය ඥානයක් දිනු කරද්දී හිතේ තියෙන්නේ හරි සංසුම් බවක්, ඒකාග්‍ර බවක්, ඒ වගේම ආධුනික මනසක්, විවෘත මනසක්. එතකොට අන්න අපිට ගැඹුරක් දකින්න පහසුයි. හොඳයි. නිමයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නේ පමණයි සභාවේ සිටින ප්‍රශ්න ඉස්සෙල්ට අවසරයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම දැන් මුලින්ම භාවනාව පටන් ගත්තේ සමත විදිහට ආනාපාන සති භාවනාවනේ. දැන් අවුරුදු 3-4කින් ඉඳලා මේ සතර සතිපට්ඨානයේ භාවනාව කරනවා. ආර්යංග භාවනාව මූල කම්මස්ථානයට මට දැන් හිත යොදන්න අමාරු වෙනවා. ඒක ඔටෝමැටිකලි චේන්ජ් වෙනවා. කියන්නේ සිතුවිලිත් එනවා. ඒ වගේම අර මුළු ඇඟේම නාඩි වැටෙන එකක් දැනෙනවා. ඒ වගේම ඔටෝමැටිකලි හුස්මට හිත යන එකක් දැනෙනවා. ඒ තුනේ මාරු වෙවි තියෙනවා. එතකොට මම ඒක දිහා තමයි බලන් ඉන්නේ. මම මොකද හරි නවත්තන්න හැදුවොත් එහෙම මට වෙනම කරන්න බැරි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ සක්මන් කරගෙන යනවා. ඒකත් අර හිතට
කාය වැඩෙන තැන ඔටෝමැටිකලි වගේ දැනෙනවා. ඒ වගේම හිත පිට යන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඊයේ ධර්මදේශනාවේදී සම්මාස පරසෝවර විවේක වෙනවා සුද්ධ වෙනවා වගේ දේවල් වෙනවා කියලා ඒකත් මට තේරිලා දෙනවා අවුරුදු කිහිපයකින් ඉඳලා වෙනවා. ඇත්තට මෙහෙම ඉවර වුණාම සිතේ සැනසීමක් කියනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඊයේ ධර්මදේශනාවට අනුව නමුත් ආයෙත් තව එකක් පටන් ගන්නවා. එතකොට ඇති වෙන විස්තරක ස්වාමීන් වහන්සේ මට තේරෙනවා අර මේ ඒ භාවනාවට උදව් වෙන දේවල් නෙමෙයි. ඒ භාවනාවට විරුද්ධව තමයි හැමතිස්සෙම මේක ඉවරයක් නැති ඒ වගේ දේවල් ඇති වෙනවා. මොකද අවුරුදු ගානක් හිත වෙන හින්දා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය ජීවිතේ උපේක්ෂා වේදනාවක් මට දැනෙන්නේ අර කිසිම රසයක් නැති හැම තැනක්. ඒතර දැන් දුක් වේදනාවක් දැනෙනවා. ඇත්තටම මට ලෞකික ජීවිතේ අර සුඛ වේදනා කියන එක අඩු වෙනවා තියෙන. ඒතර උපේක්ෂාවයි දුකයි කියවම එක මට ජීවිතේ බැලන්ස් නැහැ වගේ තත්ත්වයක් හිතෙනවා. ඉතින් මේ විතර්ක වලට උපදේශක් ගන්න ඒ භාවනාව ඉදිරියට කරගෙන යන්න උපදේශක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම දැන් ඕක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපිට දැන් සාමාන්‍ය ගෘහ ජීවිතයේදී දැනෙන සතුට තියෙනවා දුක තියෙනවා උපේක්ෂාවන් තියෙනවා. ඉතින් ඒ වගේමයි දැන් මේ භාවනාවක් කරන්න ගිහිල්ලා මේ ලබන ආධ්‍යාත්මික ජීවිතයේත් ලබන නිර්ආමිෂ සතුටක් ඇතම් වෙලාවට දුම්නසක් උපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා අපි පොඩ අර සාමාන්‍යයෙන් හිතේ තියෙන රූප බලලා සතුටු වීම, සද්ද අහලා සතුටු වෙන සතුටු වීම, ඒ වගේ දේවල් වල තියෙන ඒ ගොරහැඩි බව තේරුම් අරගෙන, ඕලාරික බව තේරුම් අරගෙන, ඒ වෙනුවට අපි මේ ලබන නිරාමස ප්‍රීතිය ඉස්සරහට ගන්න කියලා කියනවා. ඉතින් දැන් භාවනාවක් කරන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් අපි ඒවා කරන්න කිසි දෙයක්ම පෙළඹෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් චිත්‍රපටි බල සින්දු අහා හොඳ දේවල් අනුභව කර ඉතින් පුළුවන් තරම් මේ ඉඳුරන් පිනවන්නනේ බලන්නේ. ඒ හේව් ලෝකයක තමයි ඉතින් අපි මේ වෙන ගමනක් යන්න උත්සාහන්ත වෙන්නේ. ඒ නිසා Taman තුල එබඳු නැඹුරුවක් තියෙනවා නම් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරුවක් තියෙනවා නම් ඒක අගය කරන්න. දැන් අපිට එක පැත්තකින් එතෙන්දී ලකුණු දෙන්න අවශ්‍යයි. මේ අනිත් මුළු ලෝකෙම මේ රැල්ලට අහු වෙලා ගහගෙන යද්දී කාමයන් ඔස්සේම දඟලද්දී ඔවුන් මේ මොකද්ද රණ්ඩු සරුවල් කරද්දී අපි මේ ටික ඒවලට ඒක ඔක්කොම කරගන්න දීලා අපි මේ වෙන පැත්තක් බලන්නේ දැන්. ඉතින් එතකොට ඒ ගමනේදීත් ඇතම් වෙලාවට අර කිව්වා වගේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. තාමත් ඉතින් මේක හරි ගියේ නෑ. තාම මට අවශ්‍ය කරන ඉලක්කයකට පැමිණෙන්න බැරි වුණා. තාමත් හිත ටිකක් සමහරලාට දුම්නස් වෙනවා කියලා නිකන් අර නොලැබුණු දේවල් ගැන දුම්නසක් හිතේ අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියනවා නෙක්ඛම්මසිත දෝමනස්සයක් කියලා. ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍යයේ මුල් කරගත්ත එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ගමනක ඇතැම් විට අත්දකින්න සිද්ධ වෙන දුම්නසක්. ඉතින් ඒක හැබැයි අපි දිගට යන්න අවශ්‍ය නැහැ. මොකද මේ එතනදී තෘප්තිමත් බව අවදි කරන්න අවශ්‍යයි. දැන් මේ වෙලාවේදී හිතේ කෙලෙස් නැහැ. මේ වෙලාවේදී හිතේ ලොකු ආතතියක් නැහැ, ස්ට්‍රෙස් එකක් නැහැ. කියලා ඒ දැනට තියෙන දේවල් ගැන අපි පොඩ්ඩක් සතුටු වෙන්න ඕනේ. දැන් අනිත් අයට සාපේක්ෂව අපිට යමක් ලැබිලා තියෙනවානේ. අනිත් අය තාමත් ඉන්නේ මඩ ගොඩේ. ඒකම හොඳයි කියාගෙන තව මඩ තවරගෙන අනිත් අයවත් මඩේට ඇදගෙන ඉන්න ගතියක් තියෙනවා. අපි යන්තම් මේ බඩ ගොඩේ ඉන්නේ කියලා දැන් තේරුම් අරගෙන තියෙනවා. හැබැයි තාමත් මඩ තියෙනවා. තාමත් කෙලස් ගොඩේම ඉන්නේ. හැබැයි මේවා කෙලස් කියලා හඳුනගෙන තියෙනවා. අඩුතරමින් මේවා කෙලස් කියලා හඳුනා ගැනීමත් ලොකු ජයග්‍රහණයක්. මොකද අපිට ඉස්සර උනේ මේවා කෙලස් කියලා හඳුනා ගැනීමක්වත් අපි දන්නේ නැහැ. කෙලස් වලම වහල් භාවයක තමයි අපි කටයුතු කළේ. දැන් එහෙම නැහැ. ඔන්න මේවා ඇවිල්ලා කෙලස්. මේක ඇවිල්ලා රාගය. මේක ඇවිල්ලා ද්වේෂය. මේක ඇවිල්ලා ඊර්ෂ්‍යාව. මේක ඇවිල්ලා මාන්නක්කාරකම කියලා අන්න කෙලස් වශයෙන් දැක ගන්න පුළුවන් ගතිය ඇතිලා තියෙනවා. ඒකත් ලොකු දෙයක්. ඉතින් එහෙම කෙලස් හඳුනා ගන්න නැතිව කෙලස් ප්‍රහාණය කරන්නත් බෑ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහන්නි මම දැනගන්නා කෙනාට දක්නා කෙනාටමයි ආශ්‍රවයන් ඡය කිරීමක් කෙලස් ප්‍රහාණයක් දේශනා කරන්නේ. ඒ නිසා තමන්ගේ තියෙන අඩුපාඩු ටික හඳුනාගෙන ඉන්න ඕනේ අඩුපාඩු වලින් හිත නිදහස් කර ගන්න නම්. ඒ නිසා අඩුපාඩු තේරුම් ගන්න. ඒ අඩුපාඩු තේරුම් යෑම ගැන සතුටු වෙන්න. ඊට පස්සේ පොඩ අඩුපාඩු ටික හදා ගන්න. ඉතින් ඒක දවසෙන් දෙකකින් කරන්න බැරි වෙයි. පොඩ හදා ගන්නයි තියෙන්නේ. හිතන්නේ යම් වෙලාවක හිත සමබරව තියෙනවා. හිතේ ලොකු මහා සතුටක් ඇත්තෙත් නැහැ. හැබැයි ලොකු දුකක් ඇත්තෙත් නැහැ. මධ්‍යස්තව තියෙනවා.
ඒ මධ්‍යස්ථ බව ගැන එක්තරා අන්දමක තෘප්තිමත් බවක් අපිට ඇති කරගන්න පුළුවන් නම් මේක කම්මැලිකමක් කියලා හිතන්නේ නැතිව මෙතන දැන් හිතේ සමබර වීමක් ඇවිල්ලා තියෙනවා. හිතන්න දැන් අපි වාහනයක් පදවගෙන යනකොට අපිට වම් පැත්තට වාහනේ බර වෙන්නත් පුළුවන්. නැත්නම් දකුණු පැත්තට වාහනේ බර වෙන්නත් පුළුවන්. ඒ දෙකම නොවි මැද්දේ වාහනේ තියෙන්නත් පුළුවන්. ඒතර වම් පැත්තට බර වුණත් හරියන්නේ නැහැ. දකුණු පැත්තට කැපුණත් ඒත් හරියන්නේ නැහැ. මැද්දේ තියෙනවා නම් ඉතින් නිවැරදි. ඒ වගේ තමයි අපේ හිතත් මේකේ මේ උච්චාවච භාවයන් සිද්ධ වෙනවා. උඩට යනවා එක්කෝ නැත්නම් යරට යනවා. එක්කෝ පොසිටිව් පැත්තකට යනවා නැත්නම් නෙගටිව් පැත්තකට යනවා. මේ දෙකම උච්චාවච භාවයන්. උඩ යට යෑම. හැබැයි උඩ යට යන්නේ නැතිව පුළුවන් තරම් මැද රේඛාවේ අපේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ තරමට ශාන්තියක් තියෙනවා. ඒ තරමට අපිට භෞතික වශයෙන් වුණත් ජීව විද්‍යාත්මක වශයෙන් වුණත් අපි තුල එක්තරාන්දමක මේ දියුණුවක් සිද්ධ වෙනවා. ඒ නිසා උපේක්ෂාවකට තමයි වැඩිපුර අපිව පෙළඹෙන්නේ. ඒ උපේක්ෂාව තුළ තෘප්තිමත් බවක් අපි හඳුනා ගන්න ඕනේ. ඇතුළත දැන් සංසිඳීමක් තියෙනවා, ඇතුළත නිශ්ශබ්ද බවක් තියෙනවා. මට පුළුවන් ද මේ ඇතුළත නිශ්ශබ්ද භාවයත් එක්ක තෘප්තිමත් වෙන්න. වෙන වෙන දේවල් ඉල්ලන්නේ නැතුව ඉන්න. මේ තෘප්තිමත් භාවය තුළ රැඳෙන්න. ඇතුළත නිශ්ශබ්ද භාවය තුළ රැඳෙන්න. ඉතින් එතකොට බැලුවාම ඉතින් අර අපේ හිතේ ඉස්සර තිබිච්ච මිමි වලින් නෙමෙයි දැන් බලන්න වෙන්නේ. ඉස්සර නම් අපි සතුටු උනේ අපිට යමක් පුළුවන් තරම් අත්පත් කර ගැනීම තුලින්. දැන් ඊට වඩා කොහොම හිත සංසිඳවලා පවත්වා ගැනීම තුලින්, සරලව පවත්වා ගැනීම තුලින්. හිතේ මොකක්වත් අලවන්න නැතුව පවත්වා ගැනීම තුලින්. ඒකට වෙනම පැත්තකින් තමයි අපිට බලන්න වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විරාග නිසිතං. විරාගී ස්වභාවයක් හිතේ ඇසුරු කරමින්. නිරෝධ නිසිතං. කිසිවක් හට ගන්නා දේවල් වලට හිත යොදන්නේ. දැන් මේකන් අර සංසිඳිච්ච ස්වභාවය තුළ හිත පවත්වා ගැනීම. විවේක නිසිතං. හිත අවුස්සන්න යන්නේ. හිතට තැම්පත් වෙලා නිසිනින්දේ සැහැල්ලුවෙන් ඉන්න දීම තුලින්. වස්සග්ග පරිණාමින් මේකට මේ එන දේවල් අතහැරලා දමමින්. හිතට උවමනාවක් නෑ අල්ලන්න. හිත තියෙනවා බොහොම පිරිසුදුව. ඒ නිසා ඒ පැත්තක් අපි පොඩ්ඩක් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන සුතමේ ඥානයකින් තේරුම් අරගෙන ඒ අපි විපස්සනාව හරහා ලබන අත්දැකීමේ තියෙන සම්පත්‍තිකර ස්වභාවය හොඳට නුවණින් තේරුම් අරගෙන ඒක වඩන්න අවශ්‍ය වෙනවා. හොඳයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේක පොඩි ප්‍රශ්නයක් සංඥාවයි සිතුවිල්ලයි වෙන් කරගන්නේ කොහොමද කියන එක ගැන. දැන් අපි චිත්තාන ප්‍රශ්නාවේ ඉන්නකොට සිතුවිල්ලක් නිකන් බලන් ඉන්නකොට කොහොන්දකාරයක් එක්ක නැත්නම් වෙන වෙන කතාවක් වෙන එකක් වෙන්න පුළුවන්. ඒක පේනවා. නමුත් ඒක ඊට පස්සේ ටිකක් වෙලා ගියාම මේක සිතුවිල්ලක් ආවම ඒක හොඳට තේරෙනවා. මේක සිතුවිල්ලක් ආවා කියන්නේ. ඒතර දැන් අන්ධකාරය කියන කලුවේ උනත් සංඥාවක් මේ ස්වාමීන් වහන්සේ. දැන් ඒක ඉඳලා අපි සිතුවිල්ලකට මාරු වෙනකොට ඒ සිතුවිල්ලේ දුක්තර ප්‍රපංච කරනකොට තමයි තේරෙන්නේ මේක සිතුවිල්ලකට මං ඇවිල්ලා තියෙනවා කියන එක. ඒ සංඥාව දෙකක් මාරු වෙන එක අපේ හිතට එකපාරට තේරෙන්නේ නැහැ. නමුත් අර ප්‍රපංච කරලා ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ අපි සිතුවිල්ලකට આવවා කියන එක. ඒක න මොකක්ද පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ දැන් ඔතන ඔය ස්කන්ධ පහම තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපිට යම් ඒ පහළ වෙන සිතුවිල්ලේ සංඥාමය නිරූපණයක් තියෙනවා. ඊට අමතරව එතන සැප දුක් උපේක්ෂා යම්සි වේදනාවේ නිරූපණයකුත් තියෙනවා. ඊට පස්සේ සිතුවිල්ලක් වශයෙන් මේක එක්කෝ අපි රාග මුසු බවක්, ද්වේෂ මුසු බවක්, නැත්නම් විසිරීමක්, ඊර්ෂ්‍යා සහගත බවක්, නැත්නම් කුසල් පැත්තෙන් කියනවා නම් දාන චේතනාවක්, ඔය වගේ මොනවා හරි එහෙම ඒ සිතුවිල්ලෙත් යම්සි ටේස්ට් එකක් තියෙනවා. ඒකෙත් සංස්කාර ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඒක අපි දැනගැනීමක් පැත්තෙන් ඒ විඥාන ස්වභාවිකුත් තියෙනවා. මේ පහම ඉතින් ඒක ගොඩට තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සිතුවිල්ලක් නැහැ කියන්න පුළුවන් සංඥාවකින් තොර. සංඥාවක් සහිතයි. හැබැයි ඉතින් මේ සංඥාව සමහරට අප්‍රකටයි. මේ පහෙන් එකක් බොහෝ විට ප්‍රකටයි. එක්කෝ ඒකේ තියෙන ප්‍රබල චේතනාපූර්වක ස්වභාවය.
නැත්නම් ඒකේ තියෙන දවන ස්වභාවය. නැත්නම් අලවන ස්වභාවය. ඉතින් එතකොට ඒ කියන්නේ සංස්කාර පැත්ත ප්‍රකටයි. එහෙම නැත්නම් ඒක එච්චර ප්‍රකට නෑ නිකන් මේකේ රූපී මට්ටම. අපි හිතමු සංඥාවක් වශයෙන් මේක දැන් නිකන් හිතේ චිත්ත රූපයක් නගලා තියෙනවා. තාම හැබැයි ඒක ලොකුවට සංස්කරණයක් උනේ නෑ. හිතේ සිතුවිලි ලොකුවට තියෙන බවක් අපිට තේරෙන්නේ නෑ. හැබැයි මේ සංඥාව හොඳට තේරෙනවා. එතකොට සංඥා ස්කන්ධය තමයි ප්‍රමුඛත්වය අරගෙන තියෙන වැඩි බලයක් ඉදලා තියෙන මේ පැත්තට. තවත් වෙලාවකට එහෙම නෑ. වේදනාව පැත්ත තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. තාම ඒකතරම සංඥාවක් ප්‍රකට නෑ. වේදනාව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න වගේ අපිට මේ ටික නිකන් එක ගොන්නක තියෙන්නේ. හැබැයි විටින් විට මේගොල්ලන්ගෙන් යම් අය ඉස්සරහින් ඉන්නවා. හැබැයි ඉතින් සංඥාවක් බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා මේ ප්‍රපංචයක් ගොඩනැගින ඒ වාතාවරණයේ සංඥාව සෑහෙන ඉස්සරහා ඉන්නවා. සංඥාවක් අල්ලලා තමයි අපි ඒකට ගෙත්තම් කරන්නේ. සංඥාවක් වශයෙන් හිතේ චිත්ත රූපයක් ලැබෙනවා. අපි ඒකට යම්සි වටිනාකමක් දෙනවා. ඒකට පුජ්‍යලයක් ආරෝපණය කරනවා. මෙන්න මේ අහවලයි කියලා ඒක හඳුනා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒකට තව තව කල්පනා කරන්න ගන්නවා. ඒකට තව කෑලි මුට්ටු කරනවා. ඊට පස්සේ ඔන්න සිතුවිලි ධාරාවක් දියත් වෙනවා. අන්තිමට ප්‍රපංචයක පැටලෙනවා. ඉතින් ඒතකොට තමයි දන්නේ මේ සංඥාවක් මුලින් ආවේ මේකට ඔන්න සිතුවිලිත් එකතු වෙලා මම දන්නෙත් නෑ. ඒකට තව විතර්ක එකතු කරලා අන්තිමට මම ඒක පැටලිලා. ඒ නිසා මේක අර ශීඝ්‍රව සිද්ධ වෙනකොට අපිට තේරෙන්නේ නැහැ කොහෙන් මේක ආවද කොහොමද මම මේ වලේ වැටුනේ කියලාවත් තේරෙන්නේ නැහැ ඩෝන් ගාලා වැටලා ඉවරයි. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. දැන් හිතන්න අපි ගහකින් ගෙඩියක් වැටෙනවා කියලා. උඩ අත්තක තියෙන ගහක් මේ ගෙඩියක් එයා වැටෙනවා බිමට. එතකොට ඉතින් අතු තව මහ ගොඩක් තියෙනවා මේ ඒ අත්තට පහලින්. ඒ ඔක්කොම පහු කරන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ටට්ටක් ගාලා ඒ ඔක්කොම ටික පහ වුණා. අන්තිමට බිමට වැටුණා. දඩස් ගාලා ඔන්න බිම තමයි තියෙන්නේ. හැබැයි අර ඔක්කොම පහු කරගෙන ආවේ. අපේ හිතෙත් ඒ වගේ මුලින් සමහර විට සංඥාවකට මූලිකත්වයක් දුන්නා. ඒකට අපි වටනකමක් දුන්නා. නමක් දුන්නා. අන්තිමට ඒකත් එක්ක අපි පැටලුණා. ඔන්න සිතුවිලි ධාරාවක් වශයෙන් ප්‍රපංචයක් වශයෙන් අන්න මුලා වීමකට ලක් වුණා. ඒ නිසා ඔක්කොම ටික බොහොම ශීඝ්‍රව සිද්ධ වෙනවා. ඇහෙන්නේ නැතුව ගියා පර්සි මහත්තයා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් නැවතත් ධම්මසරණ විහාරයට යමු වෙනවා විශේෂ දෙයක් නැති නිසා. එhmenan උදේ වැඩසටහන සාකච්ඡාව අවසන් කරන්න කියලා ආරාධනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි නැවතත් මෙල්බන් වෙලාවෙන් පස්වරු 5ට සහ ලංකාව වෙලාවෙන් දවල් 12:00ට ධර්මදේශනාවෙන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.